හරිද? එතකොට 28 වෙනි පාඩම පුතේ නිර්මාණ. ඒකේ යටතේ අනුමාත්‍රිකාවක් ලියන්න. මූලික පත නිර්මාණය කියනවා. මූලික පත නිර්මාණය. මූලික පත නිර්මාණය. හරි. එතකොට පුතේ මේකේ යටතේ අපි මූලික පත හතරක් කතා කරනවා. 9 පන්තියේ කතා කරපුවම තමයි ඒකේ පළවෙනි එක ලියා ගන්න පුතේ. පළවෙනි අනුමාත්‍රිකාව ලක්ෂයකට සමදුරින් පිහිටි ලක්ෂවල පතය. එතකොට පුතේ ලක්ෂයක් කියලා කියන්නේ මේ වගේ තැනක් නේ. එතකොට මෙයාට සමදුරින් කියලා කියන්නේ මේක වටේ යන ඔහොම ඇදෙන වෘත්තයක්. හරිද? ඉතින් අපි කියනවා පුතේ A කියන ලක්ෂය කේන්ද්‍රය වෙන මේ අචල ලක්ෂයේ කේන්ද්‍රය වෙන නියත දුර අරය වෙන වෘත්තයක් කියලා. හරි? ඉතින් අපි ලියමු පුතේ මෙහෙම. එම අචල ලක්ෂය කේන්ද්‍රය වෙන අචල ලක්ෂය කේන්ද්‍රය වෙන නියත දුර අරය වෙන වෘත්තයකි. නියත දුර අරය වෙන වෘත්තයකි. උදාහරණ එතන වල යන උදාහරණ කැපිටල් A නම් අචල ලක්ෂයකට සෙන්ටිමීටර් 3ක් දුරින් පිහිටි සෙන්ටිමීටර් 3ක් දුරින් පිහිටි ලක්ෂවල පතය නිර්මාණය කරන්න. ලක්ෂවල පතය නිර්මාණය කරන්න. අඳිමුත්තේ මෙහෙම කළා නම් හරිය. අඳින්න තියෙන පුතේ කේන්ද්‍රය සෙන්ටිමීටර් 3ක් වෙන්න. හරිද? කව කටුවට සෙන්ටිමීටර් 3ක් අරගෙන කොහොම වෘත්තයක් අඳින්න. මැද A මේ දුර සෙන්ටිමීටර් 3යි කියලා එනවා. ඕක කරලා පුතේ 9 පන්ති කරපු දේවල් ඉක්මනට කරන්නේ. ඊළඟ අනුමාත්‍රිකාව ලියා ගන්න පුතේ. අචල ලක්ෂ දෙකකට සමදුරින් පිහිටි ලක්ෂයක පතය. අචල ලක්ෂ දෙකකට සමදුරින් පිහිටි ලක්ෂයක පතය. මේකත් ඔයාලා දන්න එකක් 9 පන්තියේදී. ඒකෙදිත් අපි කරන්නේ පුතේ ලක්ෂ දෙකක් තියෙනවා. මේ වගේ තැන් දෙකක් තියෙනවා. AB කියලා. එතකොට මේ දෙන්නට සමදුරින් කියන්නේ මේ ලක්ෂ දෙක යා කරන රේඛාවේ ලම්බ සමච්ඡේදකේ. තරංගලයක් හදනවා වගේ වෙනනේ. එතන මේ දිගවල දෙක සමානයි. මෙතන අංශක 90යි. ඔහොම යන එකනේ වෙන්න ඕනේ. හරි අපි ලියමු ඉන්න. මේක යටතේ ලියන්න. එම ලක්ෂ දෙක යා කරන රේඛාවේ එම ලක්ෂ දෙක යා කරන රේඛාවේ ලම්බ සමච්ඡේදකයයි. ලම්බ සමච්ඡේදකයයි. ලම්බ සමච්ඡේදකය.
උදාහරණ ලියන්න P හා Q යනු සෙන්ටිමීටර් 6.5ක් දුරින් පිහිටි සෙන්ටිමීටර් 6.5ක් දුරින් පිහිටි ලක්ෂ දෙකකි. එම ලක්ෂ දෙකට සමදුරින් පිහිටි ලක්ෂවල පතය අඳින්න. අඳින්න පුතේ 6.5ක රේඛාව මැද ගත්තා නම් ඔයාලා ලේසි වෙයි. 6.5ක රේඛාවක් අඳින්න අපි PQ කියලා දාමු. දාලා ලම්බ සමච්ඡේදකේ අඳින්න. පුළුවන් අය අඳින්න, මතක අය, බැරි අය මම අඳින එක දිහා බලන්න. එතකොට අපි කරන්නේ ඉතින් භාගයකට වඩා වැඩි දුරක් අරගෙන, හරිද? මේ උඩිනුයි යටිනුයි ඔහොම ඡාප දෙකක් තිබ්බනම් ඇති පුතේ. එහෙම නැත්තම් ඔයාලට මේක ගැටලුවක් නම් කෙලින්ම මෙහෙම ගහන්න. ඊට පස්සේ මෙතන ඉඳලා ආයිසරයක් එහෙම ඡාපේ ගහලා ඔක යා කරමු. අඳින්නකො. ඕක අඳින ගමන් අහගන්න. ඊට පස්සේ පුතේ දැන් අපි ලක්ෂයකට සමදුරින් කියලා ඇඳ වෘත්තයක්. ලක්ෂ දෙකකට සමදුරින් කියලා ඇඳ ලම්බ සමච්ඡේදකයක්. තව තියෙනවා පත වර්ග දෙකක්. රේඛාවකට සමදුරින් එකයි රේඛා දෙකකට සමදුරින් එකයි. එතකොට ඔයවා අඳින්න කලින් පුතේ අපි තව පොඩි නිර්මාණයක් දැනගන්න ඕනේ 9 පන්තියේ කතා කරපු මේ තුන්වෙනි පතේ නෙමෙයි මේ දෙවෙනි පතේ තමයි මේ ඉතින් නම්බර් 2 දැම්මා. දැන් ඊළඟට මම කරන එක තුන්වෙනි නම්බරේ දාලා ලියන්න එපා. නිකන් ලියන්න. හරි? ඊළඟට මම කරන්න යන්නේ පුතේ මේ වගේ රේඛාවක් දීලා තියෙනවා. මේ රේඛාවක දීලා තියෙන ලක්ෂයක් කරා අපිට මේ හරි. දැන් මට ඕනේ මේ ලක්ෂය හරහා මෙයාට ඔහොම ලම්බයක් අඳින්න. හරිද? ඒතර ඕක අඳින්න ඕනේ පුතේ අපේ ඊළඟ පතේ අඳින්න. එහෙනම් අපේ ඊළඟ අනුමාත්‍රිකාව තමයි මේක. තුන්වෙනි නම්බරේ දාලා ලියන්න එපා. හරි? අපි ලියන්නේ ඊළඟ අනුමාත්‍රිකාව පුතේ. රේඛාවක් නිකන් ලියා ගන්න නම්බර මොකුත් නැතුව. රේඛාවක් මත දී ඇති ලක්ෂයක් හරහා එම රේඛාවට ලම්බයක් නිර්මාණය කිරීම. පොඩි උදාහරණයක් මම කරනවා. ලියන්නේ උදාහරණයක්ද? ඕනෑම රේඛාවක් ඇඳ එය PQ ලෙස නම් කරන්න. ඕනෑම රේඛාවක් ඇඳ එය PQ ලෙස නම් කරන්න. එම රේඛාව මත
ඕනෑම ඒ ලක්ෂයක් කැපිටල් A ඕනෑම ඒ ලක්ෂයක් ලකුණු කර ඕනෑම ඒ ලක්ෂයක් ලකුණු කර එම ලක්ෂය හරහා PQට ලම්බයක් නිර්මාණය කරන්න. එම ලක්ෂය හරහා PQට ලම්බයක් නිර්මාණය කරන්න. ඔයාලා කැමති ඕන රේඛාවක් අඳින්න පුතේ. ඒක ඇඳලා මම කරා වගේ PQ කියලා දාමු. ඊට පස්සේ ඒක කැමති ඒ ලක්ෂය ලකුණු කරන. මේක හරි මැද ලකුණු කරන්න එපා. ඒතර විශේෂ අවස්ථාවක් නේ. දැන් අඳින්නේ මෙහෙමයි. පුළුවන් අය අඳින්න. දන්නේ නැති අය බලන්න. කව කටුවට කැමති දුරක් අරගෙන පුතේ මේ කැපෙන මේ අපි ලකුණු කරපු ලක්ෂයෙන් තියලා මේ පැත්තෙන් ඔහොම ඡාපයක් අඳින්න. ඒ දුරම අරගෙන ආයිසරයක් මෙහෙම එකක් අඳින්න. මෙහෙටයි මෙහෙටයි. දැන් දුර ටිකක් වැඩි කරනවා. දුර වැඩි කරලා මේ කැපෙන තැන් දෙකේ තියලා ආයි ඡාපයක් ඇඳගන්න. මෙතන ඉඳලා උඩ පැත්තට මම අඳින්න මෙහෙම එකක් ඇඳලා මෙතන ඉඳලා තව ඡාපයක් ඇඳ. පහළනුත් මෙහෙම ඇඳ හැකි පුතේ. ඒක අඳින්න ඕනේ නැහැ ඒ කියන ලක්ෂය තියෙන හින්දා. මොකද සරල රේඛාවක් අඳින්න අවම ලක්ෂ දෙකක් තියෙන්න ඕනේ. දැන් මේ ලක්ෂ දෙකක් තියෙනවානේ. අපි තෝරගත්ත එකයි මේකයි තියෙනවානේ පුතේ. ඒ නිසා ඒ හරහා ඇඳ හැකි. ලම්බ සමච්ඡේද කියනකොට අපි දෙකම ඇඳලා දෙපැත්තෙම ඡාප මොකද ලක්ෂ දෙකක් නැත්තම් නැති හින්දා. හරිද? ඒකට අනිවාර්යෙන් අඳින්න ඕනේ. මේකන එකක් ඇද්දත් ඇති. ආයි කිව්වොත් මේ පැත්තේ මෙහෙම ඡාපයක් ගැහුවා. මෙහෙම එකක් ගැහුවා පුතේ. දුර වැඩි කළා ටිකක්. ඉතින් මෙතනින් තියෙන එකක් ගැහුවා. මෙතනින් කියලා තව එකක් ගහලා ඒ හරහා ඒ අර කැපිලා තියෙන ලක්ෂයයි හරහා අඳිමු අපි සරල රේඛාව. අඳින්න බලන්න පුතේ. වැඩ ඉවර කරලා පුතේ ලියා ගන්න ඊළඟ අනුමාත්‍රිකාව පුතේ රේඛාවකට සමදුරින් පිහිටි ලක්ෂවල පතේ. ඒකට තමයි තුන්වෙනි නම්බරේ දාන්නේ. රේඛාවකට සමදුරින්. අනිත් එක මම අහගන්න. ඒ කියන්නේ පුතේ දැන් මෙහෙම රේඛාවක් තියෙනවා. මම කියනවා මේ රේඛාවට යම් කිසි දුරකින් අපි හිතමු සෙන්ටිමීටර් 3ක් දුරින් තියෙන ලක්ෂ ටික හොයන්න කියලා. ඉතින් රේඛාවකට යම් කිසි දුරක් කියලා කියන්නේ රේඛාවත් එක්ක දුර සමාන වෙන්නනේ යන්න ඕනේ. පරතරය සමාන වෙන්නනේ පුතේ. දැන් පරතරය සමාන වෙන්න ගමන් කරන්න ඕනේ. ඒ කියන්නේ රේල් පීලි දෙකක් වගේ පුතේ. රේල් පීලි දෙක. ඒ කියන්නේ මෙයාට සමාන්තර රේඛාවක්. එහෙමනේ වෙන්න ඕනේ. මෙයාට සමාන්තර රේඛාවක්. දුර අඩු වැඩි වෙන්න බෑනේ පුතේ. ඒක සමාන්තර රේඛාවක් ඔය පැත්තෙන් විතරක් නෙමෙයි. අපිට ඕන නම් මේ පැත්තෙනුත් අඳින්න පුළුවන්කම තියෙනවානේ. ඒ හින්දා අපි කියනවා මේ අදාළ රේඛාවට සමාන්තරව ඒ රේඛාව දෙපසින් පිහිටි රේඛා දෙකයි. දෙපසින් පිහිටි රේඛා දෙකක්. හරි? පැහැදිලිද මම මේ කියන එක? හරි. ලියමු අපි මෙහෙම.
රේඛාවකට සමදුලින් කියලා ලියුවොත් ලියන්න එක යටතේ පුතේ. එම රේඛාවට දෙපසින් පිහිටි ඊට සමාන්තර රේඛා දෙකකි. එම රේඛාවට දෙපසින් පිහිටි ඊට සමාන්තර රේඛා දෙකකි. ඊට සමාන්තර රේඛා දෙකකි. උදාහරණ ලියමු. කියන්නේ මෙහෙම AB යනු ඕනෑම සරල රේඛාවකි. AB යනු ඕනෑම සරල රේඛාවකි. එම රේඛාවට සෙන්ටිමීටර් 3ක් දුරින් පිහිටි ලක්ෂවල පතය නිර්මාණය කරන්න. එම රේඛාවට සෙන්ටිමීටර් 3ක් දුරින් පිහිටි ලක්ෂවල පතය නිර්මාණය කරන්න. දැන් පුතේ අපි සමාන්තර රේඛා අඳින්නයි ඕනේ. දැන් නිර්මාණය කරන්න හින්දා විහිත චතුරස්‍ර පාවිච්චි කරන්න බෑ. හරි? දැන් මෙහෙම දෙයක් කරන්න යන්නේ. අපි මෙහෙම රේඛාවක් ඇඳ ගන්න. AB කියන්නේ මං කිව්වේ ටිකක් දිගට ඇඳගත්තාම හරි. ඌල් දි කියන්නේ ඉන්න එපා. එතකොට තමයි මේක හරියට ඇඳෙන්නේ නැති වෙන්නේ. රූලක් දිගේ මැන්ද හොයාගන්න බෑනේ පුතේ. ඊළඟට අපි කරන්නේ පුතේ මේකට සමාන්තර රේඛා අඳින්නනේ ඕනේ. මේක මත කැමැති ලක්ෂ දෙකක් තෝරන්න. දෙකක්. හරි? තෝරලා මේ ලක්ෂයෙන් මේ ඡාප කපාගෙන අර ඉස්සෙල්ලා විදිහට එක ලම්බයක් අඳින්න. හරිද? අපි නිර්මාණය කරලා බලමු. ඊළඟට මෙතනිනුත් අපිට පුළුවන් දෙපැත්තෙන් ඡාප කපලා මේවා කපලා ආයි සැරයක් ලම්බයක් අඳින්න. හරි ලම්බ දෙකක් අඳින්න. ඊළඟට මේ ලම්බ දෙකේ සෙන්ටිමීටර් 3 ලකුණු කරන්න පුළුවන්. අඩි 3 ලකුණු කරන්න පුළුවන්. ලකුණු කරලා පුතේ මෙහෙම රේඛාවක් 15 ලකුණු කරගෙන සෙන්ටිමීටර් ලකුණු කරලා ආයි සැරයක් මේ පැත්තෙන් රේඛාවක් අඳිනවා. සමාන්තරයි කියන්න ඔහොම ලකුණු කරාම විහිද චතුරස්‍රය කියලා අඳින්න බෑ. නිර්මාණයන්නේ පුතේ නිර්මාණ. එතකොට නිර්මාණ රේඛා තියෙන්න බෑනේ. ඕක තමයි කරන්න යන්නේ. පුළුවන් නම් මට කලින් අඳිමු. නැත්තම් මාත් එක්ක කරමු. දැන් කොහෙන් හරි කව කටුවක් හොයලා ගන්න ඕනේ ගෙදරින්. නිකන් ඔය දලසටහන ඇඳලා නම් වැඩක් නෑ පුතේ මේක. ඇඳලාම බලන්න ඕනේ. මම රේඛාවක් අඳිනවා. උත්තර දිගට ඇඳ එතකොට හරදරයක් නැතුව මේක අඳින්න පුළුවන් වෙනවනේ. AB ඊළඟට මේ රේඛාව මත ඔයාලා කැමති ඕනෑම ලක්ෂ දෙකක් ලකුණු කරගන්න. මේ කෙරවලටම කරලා ලකුණු කරන්න එපා. ඒක රඳින්න හරදරනේ ආයෙ ලික් කරන්න එපා හැට. මේකට කරලා මොන තැන් දෙකක් ලකුණු කරමු. ඊට පස්සේ ඒ තැන් දෙකෙන් අපි අඳිමු ලම්බ. ඒ තැන් දෙකෙන් ලම්බ අඳිමු. හරි? ලම්බ අඳින්නේ මෙහෙමයි. පුළුවන් නම් අඳින්න නැත්තම් බලන්න. මේකේ මෙතන ඉඳලා මෙහෙම ඡාපෙකුයි මේ පැත්තෙන් ඡාපෙකුයි අඳිනවා. දුර පොඩ්ඩක් වැඩි කරමු. දුර පොඩ්ඩක් වැඩි කරලා මෙහෙම එකයි මෙහෙම ඡාපය ඇඳලා මේක යාපන. ඒ වගේම එකක් මෙතනනුත් අඳිනවා. මේ ඡාපයක් ගැහුවා ආයි එකක් කොහොම ගැහුවා. ඉතින් දුර වැඩි කර. දුර වැඩි කරලා කොහොම අපි ඡාප දෙකක්
අඳි. ඇඳලා රේඛා දෙක අනිත් පහළටත් එක්කම අඳින්න. පහළටත් එක්කම අඳින්න. ඊළඟට මෙතනත් ওই විදිහටම අඳින්න. ඊළඟට මේ ඇඳපු එකේ අපිට පුළුවන් සෙන්ටිමීටර් 3 ලකුණු කරන්න. සෙන්ටිමීටර් 3 ලකුණු කරන්න පුළුවන්. දෙපැත්තෙම ලකුණු කරා එකපාරම උදේ. සෙන්ටිමීටර් 3 මෙහෙත් ලකුණු කරන්න, මේ පැත්තෙන් ලකුණු කරන්න. ලකුණු කරලා අපිට පුළුවන් ඒක හරහා රේඛාවක් අඳින්න. මෙතනත් අපිට පුළුවන් රේඛාවක් අඳින්න. මේවා සමාන්තරයි කියලා කියන්නේ අපි සමාන්තර බවුම ලකුණු කරමු. ඊළඟට මෙතන සෙන්ටිමීටර් 3 බව ඔහොම දාමු. सेंटीमीटर 3 බව දාමු. අනින් බලන්න. ඉවරයට මම අනිත් පැත්තේ මාතෘකාව ලියනවා පුතේ ඊළඟ එක. ඡේදනය වෙන සරල රේඛා දෙකකට
සමදුරින් පිහිටි ලක්ෂවල පතේ පිටේ. ඒ කියන්නේ මේකත් අපි දන්න එකක්. මේ වගේ සරල රේඛා දෙකක් ඡේදනය වෙනවා පිටේ. එතකොට එයාලා පතේ වෙන්නේ මේ ඡේදනය වෙන තැන හැදෙන කෝණේ සමච්ඡේදකයේදී. දැන් මෙතනත් කෝණයක් හැදෙනවා ඇත්තටම. ඒතර මෙයාගේ සමච්ඡේදකේ අපිට මේක මැදින් මෙහෙම යන්න බැහැ. ඊට අමතරව පුතේ මේ දැන් මේකෙන්ද මේ පැත්තටත් කෝණයක් හැදෙනවා නෙමෙයි. එහෙනම් මේ පැත්තේ සමච්ඡේදකයත් අපිට යන්න බැහැ. අපි ඕක 9 දී යන්නේ එක පැත්තක විතරයි. ඇත්තටම මේ සමච්ඡේදක දෙකම යන්න බැහැ. ඉතින් අපිට ගාන අනුව තමයි අඳින්නේ. ඔය ඔක්කොම අඳින්න යන්නේ නැහැ. කොහොම හරි මට කියන්න ඕනේ පුතේ මේ කියන පත අතර කෝණය අංශක 90ක් වෙනවා. ලම්බයක් නෙමෙයි කියන්නේ. ඒ හින්දා අපි මේක කියනවා එම රේඛා දෙක හමු වන ස්ථානයේ සෑදෙන කෝණයේ සමච්ඡේදකයයි කියන්නේ. ලියපු දෙන්න. හරිද? ලියමු. එම රේඛා දෙක ඡේදනය වන ස්ථානයේ සෑදෙන එම රේඛා දෙක ඡේදනය වන ස්ථානයේ සෑදෙන කෝණයේ සමච්ඡේදකයයි. කෝණයේ සමච්ඡේදකයයි. අපි උදාහරණයක් අඳින්නේ. උදාහරණයක් එහෙම A B C D දාමුකෝ. එතන අපි දාමු මේ කැපෙන තැන O කියලා. ඉතින් මෙහෙම කැපුණොත් ඇත්තටම මේ පැත්තට කොහොම කෝණ සමච්ඡේදකයක් යන්න හැකි මේ පැත්තටත් යන්න හැකි. ඒක කෝණ සමච්ඡේදක දෙකම අපිට අඳින්න පුළුවන්කම තියෙනවා. ඉතින් අපි කෝණ සමච්ඡේදක දෙකම අඳිමු. අඳින්න පුළුවන් අය අඳින්න. අනිත් අය මම කියන විදිහට අඳින්නේ. අපි කරන්නේ මෙහෙමයි. කව කටුවට යම් කිසි දුරක් අරගෙන කොහොම ඡාපයක් අඳින්න. ඊට පස්සේ මෙයාව දෙකට බෙදන්න ඕනේ. මෙතනින් අපි ඔහොම තියලා මේම ඡාපයයි මෙතනින් තියලා තව ඡාපයයි යන්න. එතන අපිට පුළුවන් ඒක හරහා රේඛාව අඳින්න. ඒතර කෝණ සමච්ඡේද කියන එක ඒක. මේ පැත්තටම ඇදලා දාන්න. අපිට ඒ වගේම මේ පැත්තට යන්න බැහැ. ඒකත් අඳින්න. ඉස්සෙල්ලා දුරම ගන්නත් පුළුවන් නැත්නම් දුර වෙනස් කරලා ගන්නත් පුළුවන්. ඒක ඔයාලා කැමැත්ත. ජාපයක් ගන්න. මේක නම් දුර පොඩ වැඩි කරන්න වෙන්නේ ඒක මහා කෝණයක් හින්දා නැත්නම් කැපෙන එක නැහැ. ඊට පස්සේ අපිට පුළුවන් පුතේ මේක මෙහා කරන්න. මේ කෝණ සමච්ඡේදය. අඳිමු. ඇඳලා ඉවර වෙලා ඔයාලා එන්න ඕනේ අභ්‍යාසයේ ගණන් හදන්න. ඉතින් මම ලියන්නම් හදන්න ඕන ගණන් ටික මොනවද කියලා. මුලේ ඒවා නම් ගොඩක් ලේසි. සියට එක අභ්‍යාසයේ මම මේ කියන ගණන්
පළවෙනි ගාන පුතේ ඔරලෝසුවක තප්පර කටුවේ දිග සෙන්ටිමීටර් 3.5ක් නම් තප්පර කටුවේ තුඩේ ගමන් මඟ නිර්මාණය කරන්නලු. එතකොට දැන් ඔයාලා මතක තියෙනවනේ පුතේ මූලික පත ලක්ෂයකට සමදුරින් නම් වෘත්තයක්. ලක්ෂ දෙකකට සමදුරින් නම් ලම්බ සමච්ඡේදකයක්. රේඛාවකට සමදුරින් නම් සමාන්තර රේඛා දෙකක්. රේඛා දෙකකට සමදුරින් නම් කෝණ සමච්ඡේදකයක්. හරි? එතකොට ලක්ෂයක්, ලක්ෂ දෙකක්, රේඛාවක්, රේඛා දෙකක්. ඔය ටික පොඩ්ඩක් මතක තියෙන්න ඕනේ. දැන් අපිට කියනවා ඔරලෝසුවේ තුඩේ ගමන් මඟ. වෘත්තයකනේ පුතේ යන්නේ මේක. ඔයාලට තියෙන්නේ වෘත්තයක් ඇඳලා අරය සෙන්ටිමීටර් 3.5යි. නැනලම එන්න හැකි. දැන් මෙතන 3.5 බව දාන්න. ඕක තමයි එතකොට ඔරලෝසුවේ තුඩේ ගමන් මඟ වෙන්නේ. දෙවෙනි එකේ කියනවා පුතේ කඹයකින් ගසක ගැට ගහන ගවයෙකු හා ගස අතර උපරිම දුර ප්‍රමාණය මීටර් 5යි. ගසට උපරිම දුරින් සිටිනසේ ගවයාට ගමන් කළ හැකි ගමන් මාර්ගයේ දල සටහනක් අඳින්න. මීටර් 5ක දුර තියාගෙන යාට යන්න පුළුවන් පුතේ ගහ වටේ. ඒ කියන්නේ අපි වෘත්තයක් අඳිනවා. ඇදලා මීටර් 5යි කියලා ලකුණු කරනවා. දල සටහනක් අඳින්න කියන්නේ. කොහොමද දල සටහනක් තමයි අඳින්න වෙන්නේ මේක. මීටර් 5 දිග රේඛාවක් අඳින්න බෑනේ නැත්තම්. ඊළඟට කියනවා දෙතිරෝධ දෙකක් තියෙනවලු පුතේ අචල හේකුයි ගමන් කරන හේකුයි. එතකොට එකක් තියෙනවා මෙහෙම. ඒක අචල එකක්. අචල එකක් කියලා කියන්නේ හෙලවෙන්නේ නැති එකක්. ඊළඟට මෙතන තියෙනවා පුතේ තව එකක් කොහොමද? ඒක ගමන් කරන. ඒක මේක වටේ යනවා. එහෙනම් B වල කේන්ද්‍රයේ පතේ තමයි අපෙන් අහන්නේ. දැන් මෙහෙම එකක් තියෙනවනේ පුතේ. දැන් අපි පාරක ගමන් කරන වාහනයක රෝදයක් ගැන හිතුවොත් රෝදේ කේන්ද්‍රය ගැන හිතුවොත් දැන් මේ වාහනේ රෝදේ මෙහෙම කැරකි යනවා ඒක හරි. දැන් කේන්ද්‍රය මෙහෙම උඩ යට කැරකි යන්නේ නැහැ නේද? කේන්ද්‍රය ගමන් කරන්නේ ඔහොම පොළවට සමාන්තරව වෙන්න ඕනේ නේද? වාහනේ එවනේ අපි වාහනේ යනකොට අපි කැරකෙන්නේ නැහැ නේද? රෝදේ කැරකුණාට ඉස්සරහට අපි යන්නේ පුතේ. එතකොට රෝදේ යන්නේ පොළවට සමාන්තරව පුතේ. දැන් අපි ගත්තොත් පොළව මෙහෙම ඇවිල්ලා මෙහෙම ගියොත් මේ පොළවත් එක්ක සමාන්තරව ඔහොම යනවා. කොහොමද යන්නේ වෙන්නේ? ඔහොම තමයි කේන්ද්‍රයක ගමන් මාර්ගය වෙන්නේ. මෙතනත් ඔය වගේ. මෙතන මෙයා මෙහෙම කැරකි මේක වටේ යන්නේ. මේක වටේ ගියාට මේ කේන්ද්‍රය හරියටම මේක වටේ යනවා. ඒතර අපි මේකේ පතේ ඇන්දොත් හරිද? පතේ ඇන්දොත් කව කටුව A වල ඔහොම තියලා B ට දුර ගත්තා නම් හරි පුතේ. අරගෙන ඔහොම ඇන්දා නම් ඔහොම තමයි මේ කියන එකේ පතේ ගමන් කරන්නේ. මේක කඩයිලි කරන්න පතේ මොකක්ද කියලා හොයාගන්නත් එක්ක හරි ඔන්න පතේ අපිට ඕකේ අරය කීයද කියලා ලියා ගන්න පුළුවන් පුතේ. මොකද මේකේ A වල සෙන්ටිමීටර් 3යිලු B වල සෙන්ටිමීටර් 2යිලු. එහෙනම් මෙතන ඉඳලා මෙතනට ගත්තාම 3යි 2යි 5යි සෙන්ටිමීටර්. අර ලකුණු කරලා තියෙමු. හතරවෙනි ගාන පුතේ. හතරවෙනි ගානේ කියනවා
PQ සමානයි සෙන්ටිමීටර් 5 වූ සරල රේඛා ඛණ්ඩයක් අඳින්න. ඒ අඳිමු සෙන්ටිමීටර් 5ක සරල රේඛා ඛණ්ඩයක්. මැනලා අඳිමු. සෙන්ටිමීටර් 5ක රේඛා ඛණ්ඩයක් අපි ඔය විදිහට අඳිමු. හරි පුතේ ඊළඟට අපිට කියනවා පුතේ P හා Q කේන්ද්‍ර කොටගෙන අරය සෙන්ටිමීටර් 3 ගානේ වෙන වෘත්ත අඳින්න පුළුවන්. කව කටුවට සෙන්ටිමීටර් 3ක් අරගෙන අපිට පුළුවන් වෘත්ත අඳින්න පුතේ. කව කටුවට සෙන්ටිමීටර් 3ක් අරන් වෘත්ත ඇඳෙන්නේ. මේ පුතේ P කියන්නේ තියෙන්නේ. මේ B කියලා දැන් සෙන්ටිමීටර් 3 ගානේ අරන් අඳිමු වෘත්ත. ඊට පස්සේ අපිට කියනවා පුතේ ඔය කියන වෘත්ත හමුවන ලක්ෂ x හා y ලෙස නම් කරන්න. x හා y කියලා නම් කරන්න. ඊට පස්සේ අපිට කියනවා පුතේ x y ආ කරන්න. XY ආකාර කියන පිළිවෙලට කරගෙන යනවා. ඊට පස්සේ XY රේඛාවයි PQ රේඛාවයි ඡේදනය වෙන ලක්ෂ්‍ය S කියලා නම් කරන්න. ඊට පස්සේ තුන්වෙනි කොටස කියනවා පුතේ PS දිගයි QS දිගයි මනින්න. මෙයා සෙන්ටිමීටර් 5 නම් මේ දැන් හරි මැද්දෙන්නේ මේක ඇඳිලා තියෙන්නේ බැලුවාම පේනවනේ ඔයාලට ලම්බ සමච්ඡේදකයක් ඔය ඇඳිලා තියෙන්නේ. ඒක තේ මෙතන ඉඳලා 3ක් දුරින් මෙතනලා 3ක් දුරින් චාප වැදිලා තියෙන්නේ. එහෙනම් ඉතින් 2.5 ගානේ වෙන්න ඕනේ අනිවාර්යයෙන්. 2.5 ගානේ වෙන්න ඕනේ. ඊළඟට අපිට කියනවා 4 මෙන්න මේ වගේ PSX කෝණයේ අගයයි QSX කෝණයේ අගය එළියන්ට PSX අංශ ගන්න වෙනවා. මෙයක් අංශ ගන්න වෙනවා. ඊළඟට කියනවා XY රේඛාව මගින් දැක්වෙන පතය විස්තර කරන්න. XY කියලා කියන්නේ ඇත්තටම ලම්බ සමච්ඡේදකයනේ. එක්ක ඔයාලා කියනවනේ P ට හා Q ට සමදුරින් පිහිටි ලක්ෂවල පතේ කියලා. ඊට වඩා ලේසි PQ හි ලම්බ සමච්ඡේදකය කියලා ලිව්වා නම් ඒක. PQ හි ලම්බ සමච්ඡේදකය. අඩුම තරමේ ලම්බ සමච්ඡේදකය කියලාවත් ලිව්වා නම් හරි. උනායි විස්තර කරනවා සෙන්ටිමීටර් 5ක් දිග රේඛාවක් අඳින්න. ඊළඟට කියනවා අරය සෙන්ටිමීටර් 3ක් වෙන වෘත්ත දෙකක් අඳින්නලු කේන්ද්‍ර P හා Q වල. ඔන්න ඊළඟට මේ කැපෙන තැන් දෙක XY කියලා නම් කරන්න. ඊළඟට කියනවා ඒක යා කරන්න. ඊළඟට කැපෙන තැන S කියලා දාන්න ඕනේ. ඊළඟට අපිට කියනවා මේවා මනින්නලු.
PS දිගයි SQ දිගයි මනින්නලු. අඩි රූල තියලා මනින්නකෝ. 2.5 ගානේ ලැබෙයි. ඊළඟට අපෙන් අහන මේ කෝණවල අගයන් කීයද කියලා. අංශක 90යි. එහෙනම් මේ රේඛාවේ මධ්‍ය ලක්ෂයෙන් ඇඳලා තියෙන ලම්බයක් පුතේ. එහෙනම් ඉතින් අනිවාර්යයෙන් මේ කොළ පාටින් ඇඳලා තියෙන රේඛාව PQ වල ලම්බ සමච්ඡේදකය වෙනවා පුතේ. හරි. බලමු පස්වෙනි ගාන පුතේ. AB සමානයි සෙන්ටිමීටර් 7 වූ රේඛා ඛණ්ඩයක් නිර්මාණය කොට එම රේඛාව සමාන කොටස් 4කට වෙන් කරන්න. ලම්බ සමච්ඡේදක පාවිච්චි කරලා අපිට පුළුවන් ලේසියෙන්ම වෙන් කරන්න පුතේ. සෙන්ටිමීටර් 7ක් වෙච්ච රේඛා ඛණ්ඩයක් අපි අඳිමු. 7ක්. හරියටම 7ක් නැන්න නැද ගන්න. AB ඊළඟට අපි කරන්නේ පුතේ ඔය රේඛාවේ ලම්බ සමච්ඡේදකය අඳිනවා. ඒතකොට දෙකට බෙදෙනවනේ පුතේ. ඉස්සෙල්ලා අඳිමු ලම්බ සමච්ඡේදකය. ඉතින් මේ ඡාප දෙකක් අනිවාර්යෙන් තියෙන්න ඕනේ ලම්බ සමච්ඡේදකේනේ. මම ඉස්සෙල්ලා කිව්වා රේඛාවක් අඳින්න ලක්ෂ දෙකක් අනිවාර්යෙන් තියෙන්න ඕනේ කියලා. හරි? ඊට පස්සේ මම කරන්නේ පුතේ මෙහෙම. මේ වෙන් වෙච්ච මේ කොටස තියෙනවානේ. මෙයාගේ ලම්බ සමච්ඡේදකය අඳිනවා. ඉස්සෙල්ලා මෙයා. ඊළඟට මෙයාගෙත් අඳිනවා. එන්දහම මේක 4කට වෙන් වෙලා යනවා. හරි? මම මේ දෙකේ වෙන වෙනම ලම්බ සමච්ඡේදක අඳින්න හදන්නේ මම. කොළ පාට රේඛාවයි ඒ ලක්ෂයයි අරන් මේ පැත්තෙන් අඳිනවා. හරි? මොඩයටයි තාප දෙක කැපුණත් ඇති නැත්නම් කෙලින්ම ඉස්සෙල්ලා වගේ ඇදලා දාන්නත් පුළුවන්. ඔය වගේ එකක් මේ පැත්තෙත් අදිනවා. ඒ රේඛා දෙකත් අපි යා කරමු. දැන් හරිනේ පුතේ. දැන් එතකොට ගානට කොටස් 4කට වෙන් වෙනවා. ලම්බ සමච්ඡේදක තුනක් යනවා. අඳිමු. හයවෙනි එක පුතේ. හයවෙනි එකේ කියනවා AB සමානයි සෙන්ටිමීටර් 5යි BAC 40 වෙන BAC කෝණය අඳින්න. AB 5යි. මම මේ පැත්තට ගන්නම් AB 5 පුතේ.
මේ දිග සෙන්ටිමීටර් 5යි පුතේ. ඊළඟට අපිට කියනවා BAC 40යි පුතේ. BAC 40. මෙතනින් අංශක 40ක කෝණයක් අඳින්න ඕනේ. අංශක 40 නිර්මාණය කරන්න බෑ පුතේ. කෝණ මානෙ කියලා අඳින්න තමයි වෙන්නේ. අංශක 40ක් ගන්න. මේක ඇදලා දාන්න. අංශක 40. ඊළඟට අපිට කියනවා පුතේ A හා B ලක්ෂවලට සමදුරින් පිහිටි පතේ නිර්මාණය කොට හැම වෙලේම දැන් මතක් වෙන්න ඕනේ පුතේ ලක්ෂයකට සමදුරින් කිව්වොත් වෘත්තයක් ලක්ෂ දෙකකට සමදුරින් කිව්වොත් ලම්බ සමච්ඡේදකයක්. දැන් අපිට කියන්නේ A හා B ට සමදුරින් A හා B ඒ කියන්නේ ලක්ෂ දෙක. AB ට සමදුරින් කියවනම් රේඛාවක්. AB කියන්නේ රේඛාවන්නේ පුතේ. එතකොට සමාන්තර රේඛා. A හා B කියන්නේ ලක්ෂ දෙකක්. දැන් මේ දෙන්නට සමදුරින් කියන්නේ පුතේ මේ රේඛාවේ ලම්බ සමච්ඡේදකය. දැන් ඔයාලා මේ රේඛාවේ ලම්බ සමච්ඡේදකය අනින්න. ගමු ඈ. හරි පුතේ. දැන් අපිට කියනවා इंग्लिश में की बात करते हैं මෙයාගේ ලම්බ සමච්ඡේදය කියන්නේ. ඊළඟට අපිට කියනවා AC රේඛාව මේ පතේ ඡේදනය වන ලක්ෂ්‍ය D කියලා ලකුණු ගන්නවා. එතන D. පුතේ ඊළඟට මේ 9 වෙනි එකේ අපිට කියනවා දිග 5යි පළල 3යි ඍජු කෝණාශ්‍රයක් අඳින්නලු. දැන් නිර්මාණ පාඩමනේ පුතේ. මේක අපි නිර්මාණය කරන්න ඕනේ පුතේ. හරිද? එතකොට අපි ලම්බ ඇඳලා ඉවර වෙලා අඳිමු. නැත්තම් කොටු දිගේ අඳින්න එපා. හරි? හරි පුතේ. එතකොට දිග 5යි පළල 3යිනේ. අපිට පුළුවන් මේකේ නිර්මාණයක් කරන්න පුතේ. ඒ නිසා මම ටිකක් දිග රේඛාවක් ඇඳ ගන්නවා. ඇඳලා ඒකේ සෙන්ටිමීටර් 5ක් ලකුණු කරගන්න. ලම්බා මෙහි දාගෙන එහෙම කරේ. හරි? මෙයා සෙන්ටිමීටර් 5යි. අනිත් පැත්තට සෙන්ටිමීටර් 3යි ඕනේ පුතේ. එතකොට මේ මං කරන්න යන්නේ මේ ලක්ෂ දෙකෙන් ලම්බ දෙකක් මෙහෙම අඳින්න. ඇඳලා ඒකේ මාක් කරලා ඍජු කෝණාශ්‍රය සම්පූර්ණ කරන්න හදන්නේ. එහෙම අඳිමු. මෙතනින් පුතේ මේ පැත්තට ඔහොම ඡාපයයි මේ පැත්තට එකයි ගන්න. දුර පොඩ්ඩක් වැඩි කරලා එහෙමයි ගන්න. විතරක් ওই විදිහටම අඳින්න. දුරයි වැඩි කරලා
Japan. අපිට පුළුවන් මේ රේඛා දෙකත් ඇඳගන්න. ඇඳලා පොඩ ටිකට ඇඳගත්තාම ලේසි ඊළඟ වැඩේට සෙන්ටිමීටර් 3 ලකුණු කරමු. ලකුණු කරලා ත්‍රිකෝණාශ්‍රය සම්පූර්ණ කරනවා. මේක සම්පූර්ණ කරනකොට මම මේ ඉරි ටිකක් දිගට ඇඳ ගන්නවා පුතේ. මොකද මේ ලක්ෂ වලට පිටින් තව එකක් අඳින්න කියනවානේ. ඒ නිසා. ඊළඟට අපිට කියනවා ඔක උම ඇඳලා මේ ඍජුකෝණාශ්‍රයේ පාදවලට පිටින් සෙන්ටිමීටර් 2ක් දුරින් චලනය වෙන ලක්ෂයක පතය අඳින්න. ඒ කියන්නේ මේ රේඛාවලට පිටින් පුතේ. රේඛාවකට සමදුරින් කියන්නේ අපි අඳින්න ඕනේ පුතේ සමාන්තර රේඛා. එතකොට මෙයාට සෙන්ටිමීටර් 2ක් දුරින් කියන්නේ මෙතන සෙන්ටිමීටර් 2 ලකුණු කරලා අඳින්න ඕනේ රේඛාව. මෙයාට සෙන්ටිමීටර් 2ක් දුරින් කියන්නේ මේ පැත්තට ලකුණු කරලා අඳින්න ඕනේ. ඇතුලෙන් අඳින්න බෑ පිටින් කියලා කියනවනේ. මෙයාට සෙන්ටිමීටර් 2ක් දුරින් කියන්නේ මෙතනින් සෙන්ටිමීටර් 2 මාක් කරලා අඳින්න ඕනේ. මෙතනත් ඒ වගේ පුතේ. මෙහෙට සෙන්ටිමීටර් 2 මාක් කරලා අඳින්න ඕනේ. ඒ කියන්නේ ඔක වටේ තව සෙන්ටිමීටර් 2 ගානේ මාක් කරලා ත්‍රිකෝණාශ්‍රයක් අඳින්න ඕනේ කෙටියෙන් කියනවා. අපි 2 ගානේ මාක් කරමු. මම මේ රේඛා දිගට ඇඳගත්ත ඒක නැත්නම් ආයෙ දික් කරන්න වෙනවා. මම මේ දෙක මාක් කළා. මාක් කරලා ඔන්න මම මේ රේඛාවට සෙන්ටිමීටර් 2ක් දුරින් ඇඳුවා. වටේම අඳින්න ඕනේ. ඉතින් මෙයාවත් මාක් කරනවා. මෙයාවත් මාක් කරලා ඒකත් අඳින්න. මේ පැත්තෙත් අපිට පුළුවන් ඒ වගේම මාක් කරන්න පුතේ. දැන් මේ කොළ පාටින් මාක් කරපු එක තමයි පුතේ පතේ වෙන්නේ. දොළොස්වෙනි ගානේ අපිට කියනවා මේ රේඛා දෙකට සමදුරින් පිහිටි ලක්ෂවල පතය අඳින්න. අපිට පුළුවන් දෙපැත්තෙන් කෝණ සමච්ඡේදක දෙකක් හරි ඉස්සෙල්ලා පතේ අඳිනකොට මම යන්නේ ඒ විදිහට ඇදලා දාන්න පුතේ. මෙතන O AB CD මේ කෝණ සමච්ඡේදයක් අඳිනවා. එතනත් අඳිනවා. ඉතින් මේ අඳින දුරම මෙතනට ගන්න ඕනේ කියලා එකක් නැහැ. හැබැයි මෙතනින් ගන්න දුරම මෙතනට ගන්න ඕනේ. මම එකපාර අනිත් චාපේට අඳින්නම්. ඔය දුරම අරන් අඳින්න තිබ්බ මම පොඩ්ඩක් වෙනස් කළා.
ඔහොම දෙකක් යන්න හැකියි. ඊට පස්සේ අපෙන් අහනවා මේ රේඛා දෙක අතර කෝණේ අගය කීයද කියලා. එකිනෙක ලම්බයිනේ අංශක 90ක් වෙනවා. සම්පූර්ණ කරා